අයිබෝන් සුබදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරමින් අදත් අපි මුණ ගැහෙන්නේ සියත පත්‍රයේ සමගින් සියලුම ජාතික පුවත්පත්වල තොරතුරු ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ. අද දවසෙත් මේ උදෑසන ඔබ මුණ ගැහෙනකොට අපි මතක් කරනවා අද 2022 7 වෙනි මාසයේ 28 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ අපේ මේ මුණ ගැහිම මේ විදිහට සිද්ධ වෙන්නේ. අපි මුලින්ම යන්න සූදානම් වෙනවා අද පුවත්පතට අවධානය යොමු කරන්නට. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරට ආර්ථික අර්බුදයට ගෝඨා වග උත්තර කරුවෙක් කරයි කියලා තමයි ඉදිරිපත් කරන්නේ. සිරස්තලය පෙස්සම්කරුවන්ගේ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි. මහින්දට සහ බැසිල්ට රටින් පිටවීම තහනම් කියලා තමයි කියන්නේ. මේ ඡායාරූප තුනකුත් එක්ක ඉදිරිපත් කරනවා විස්තරය. බුද්ධිමාල් රුබේරු තමයි අද දවසේ අද පුවත්පතේ තොරතුරු වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වග උත්තරකරුවන් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික මට්ටමින් නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ පෙස්සම්කරුවන්ට අවසර දුන්නා කියලා එහි සඳහන් වෙනවා. මේ නඩුවේ වග උත්තරකරුවෙකු ලෙස නම් කොට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එයින් මුදා හැරීමටද අවසර දුන් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ වග උත්තරකරුවන් වශයෙන් නම් කොට සිටින හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන මාස 2 වෙනිදා දක්වා රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කරා කියලා තමයි තවදුරටත් වැඩිදුර තොරතුරු වාර්තා කරන්නේ. මෙහිදී මේ හේතුව මොකක්ද කියන එකත් පැහැදිලි කරනවා පුවත්පත තුලම. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස රජයට නියම කරන්නේ ඉල්ලමින් ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ගොනු කොට ඇති පෙත්සම කැඳවුම් ලැබුණු අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකට ගනිමින් විනිසුරු මණ්ඩල මේ විදිහට නියම කරා කියලා තමයි සඳහන් වෙන්නේ. එයයි අද දවසේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ. ඊළඟ ප්‍රධානම සිරස්තලය බවට අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ හදිසිය වැඩි ඡන්ද 57කින් සම්මතයි. පක්ෂව ඡන්ද 120යි විරුද්ධව ඡන්ද 63යි. සමගී ජන බලවේගයේ TNA ජාතික ජන බලවේගයේ GL ඩලස් ඇතුළු පිරිසක් මේට විරුද්ධ වුණා කියලා සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චාමර විමල් ජෝන් අතාඋල්ලා ඇතුළු පිරිසක් පක්ෂ වෙයි කියලා තමයි සඳහන් කරන්නේ. හදිසි අවස්ථා ප්‍රකාශය වැඩි ඡන්ද 57කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කතානායක මහින්ද යාපාවේවර්ධ මහතා ඊයේ සභාවට දැනුම් දුන්නා කියලා මේ සඳහන් කරනකොට එහිදී මේ පක්ෂ විපක්ෂව කොහොමද ඡන්ද දුන්නේ කියන කාරණාත් එක්ක තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා දවසේදී දෙවන සිරස්තලයේ විදිහට අද පුවත්පත. එයතරතුර තවත් සිරස්තල කීපයකට අපි අවධානය දැන් යොමු කරමු. අද පුවත්පතෙන් IMF ගෝලීය ආර්ථිකය වර්ධන පුරෝකතන 3.2 දක්වා පහළ දමයි. ගෝලීය වර්ධනය තවදුරටත් පහළ යෑමේ අවදානම් පවතින බව IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ ඔලිවර් ගෞරින් චාන්ස් අනතුරු අඟවනවායි කියන කාරණාව තමයි මේ කියන්නේ. IMF එක ප්‍රකාශ කරන විදිහට ආර්ථික වර්ධනය පුරෝකතනත් එක්ක බලපුවාම 3.2ක් දක්වාම පහළ ගිහිල්ලා තියෙනවා සමස්තයක් වශයෙන් ලෝකයේ තුල ගෝලීය ආර්ථික වර්ධනය ගැන මේ විදිහට කතා කරන්නේ. ඉන්ධන බලපත්‍රයට ලක්ෂ 40ක් ලියාපදිංචි වෙයි කියන කාරණාවත් දවසේදී ඉදිරිපත් කරනවා. ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වූ සංඛ්‍යාව ඊයේ දිනේ වන විට ලක්ෂ 40 ඉක්මවා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඒ අනුව සිපෙට්කෝ පෙරවුම්හල් 299කදී සහ IOC පෙරවුම්හල් 34කදී පුද්ගලයන් 92845 දෙනෙකු QR පද්ධතිය භාවිතා කර තිබූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ජාතික ඉන්ධන බලපත්‍රයට පෙරේදා රාත්‍රිය වන විට යතුරු පැදි 2364434ක්, ත්‍රිරෝද රත 7,23,022ක් සහ මෝටර රථ 5,90,788ක් ලියාපදිංචි වෙලා තිබෙනවා කියලාත් අමාත්‍යවරයා තමන්ගේ ටියුටර් ගිණුමේ සඳහන් කරමින් වැඩිදුරටත් තොරතුරු ප්‍රකාශ කරලා තියෙනවා කියලා අද දවසේ අද පුවත්පත වාර්තා කරනවා. ඒත් එක්කම අපි ඊයේ දිනෙත් කතා බහ කරා ෆයිසර් එන්නත සම්බන්ධයෙන් විශේෂයෙන්ම අද දවසේ ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ෆයිසර් දීර්ඝ කිරීමෙන් එහි ප්‍රබලත්වය අඩුවක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මොකද මේ මාසයේ අවසාන දිනේදී තමයි ඉදිරිපත් කළ තිබෙන්නේ මේ ෆයිසර් එන්නතේ කල්ලිකුත් වීමේ දිනේ විදිහට. නමුත් එහි මූලික කරුණු කාරණා විමසා බලා වෛද්‍ය විශේෂඥයන් විශේෂයෙන්ම මේ නිෂ්පාදන ආයතනයත් එක්කත් කතා බහ කරලා තොරතුරු වාර්තා කරගෙන තමයි කියන්නේ ෆයිසර් එන්නතේ ඒ කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ෆයිසර් එන්නත තව කාල සීමාවක් භාවිතා කරන්න පුළුවන් මේ ලංකාවට ලැබිලා තිබෙන ප්‍රමාණය කියන තොරතුරයි අද දවසේදී අද පුවත්පතේ විදිහට තහවුරු කරන්නේ.
ජනපති රනිල්ගේ ගෙට ගිනි තැබූ සැකකරුවන් සොයයි. මේ පිළිබඳව අද දවසේ මේ ඡායාරූපයත් එක්ක අද පුවත්පත වාර්තා කරලා තිනවා. ඒ වගේම අද දවසේ ජාතික පුවත්පත් හැම එකෙම වගේ මේ තොරතුරු වාර්තා කරනවා. හුඟක් පුවත්පත්වල සැකකරුවන්ගේ ඡායාරූපත් මුල් පිටුවටම එකතු කරලා තිබෙනවා. ඉදිරියේදී අපි මේ පිළිබඳව තවදුරටත් තොරතුරු ඔබට වාර්තා කරන්න සූදානම්. මේ ඡායාරූපත් එක්කම අද දවසේදී මුල් පිටුවලට එකතු කරලා තිබෙන අනිකුත් ජාතික පුවත්පත්වල තොරතුරුත් එකට එකතු කරගනිමින් අද පුවත්පත වාර්තා කරන විදිහට මේ මාසේ 9 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අයත් නිවසට ඇතුළු වී දේපොළ විනාශ කිරීම හා ගිනි තැබීම සිදුවලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරන තිබෙන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. මේ විමර්ශනයට අනුව වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරුවන් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහ ජනතාවගේ සහාය අවශ්‍ය බවත් එම මූලස්ථානය පෙන්වා දෙනවා කියලා තමයි තොරතුරු කියන්නේ. ඒ අනුව දුරකථන අංකත් සඳහන් කරලා තිබෙනවා මේ පුවත්පත්වල. මේ පිළිබඳව ඉදිරියේදී තවදුරටත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා මෙතන සිට කියලා තමයි පුවත්පත් වාර්තා කරන්නේ. වසර දෙකකට පසු වැඩිම ඩෙන්ගු රෝගීන් මේ වසරේදී ජනවාරි 1 වෙනිදා සිට ඩෙන්ගු රෝගීන් 32404ක් වාර්තා වෙලා තිබෙනවා කියලා තමයි තොරතුරු කියන්නේ. අපි නිරන්තරයෙන්ම ඔබට මතක් කරනවා ඩෙන්ගු අවදානම පිළිබඳව දැන් අපේ අවධානය ගිලිහිලා තිබෙන්නේ මේ කාල සීමාවේ තිබෙන අනෙකුත් ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක. ඒක නිසා ඔබේ නිවස අවට වටපිටාව නිරන්තරයෙන්ම පිරිසුදු කරගෙන තබා ගන්න කියන කාරණාව මතක් කරනවා. ඩෙන්ගු බෝ වෙන්නේ ඔබේ පරිශ්‍රය අවටින් වටපිටාවෙන්මයි. ඒක නිසා ඒ ප්‍රදේශ පිරිසුදුව තබා ගැනීම ගේ තුල වගේම අවටත් ඉතාමත් වටිනවයි කියන කාරණාව සිහිපත් කළ යුතු වෙනවා. මොකද රෝගීන් 32404ක් වාර්තා වෙනකොට වසර දෙකකට පස්සේ වැඩිම ඩෙන්ගු රෝගීන් වාර්තා වෙන්නේ මේ අවුරුද්දේදී. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. අපි යනවා තවත් සිරස්තලයකට. ඉන්ධන අර්බුදය ආකාර 4කින් සෞඛ්‍ය සේවාවට බලපානවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ඒ අනුව ඇතුල් පිටුවේ තවදුරටත් සඳහන් වෙනවා පවතින ඉන්ධන අර්බුදය 4 ආකාරකින් සෞඛ්‍ය සේවාවට බලපාන බවත් මේ නිසා සෞඛ්‍ය සේවාව දිනෙන් දිනම බිඳ වැටෙමින් පවතින බවත් රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා කියලා කියනවා. අදාළ ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු නොකළහොත් ඉදිරි දින කිහිපය තුළ සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයකට ලක් කරන බවත් සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කළද එම වැඩපිළිවෙල අකර්මණ්‍ය වී තිබෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා කියලා තමයි කියන්නේ. මේ අංශ 4 පිළිබඳවත් මේ ලිපිය තුල සඳහන් වෙනවා. විශේෂයෙන්ම ගිලන් රථ ධාවනය කිරීමේදී ගැටලුව ඇති වී තිබෙන බවත්, ඖෂධ ප්‍රවාහන කටයුතු බාධා සිදුවීම, විදුලිය විසන්ධි වෙන අවස්ථාවලදී රෝහල් වල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ ගැටලු ඇති වී බවත් පෙන්වා දෙන මේ පිරිස වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තා කිරීමේදී ගැටලු තිබෙන බවත් විදිහට තමයි මේ කාරණා 4 ඉදිරිපත් කරන්නේ. ඔය විදිහටයි අද පුවත්පතේ එම තොරතුරු පිළිබඳව අවධානය යොමු කරනකොට අපිට වැඩි විස්තර ඔබට කියන්න තියෙන්නේ. රජයේ කටයුතු වලට ඇමරිකාවේ සහාය කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා අද පුවත්පත. නවෝදයා පවනීමේ තොරතුරු වාර්තා කරන්නේ. නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංක් මහත්මිය ඊයේ සහතික වූ බව ජනාධිපති මාධ්‍යාංශය ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු අවස්ථාවේදී මේ බව සඳහන් කළ බව එම අංශය පවසනවා. ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් පිරිනැමූ තානාපතිනිය ඔහු සමග සුවද කතා බහක නිරත වූ බවත් එහිදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදයේ අතර පවතින සම්බන්ධතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කරන බවත් එය ප්‍රකාශ කරා කියලා තමයි තවදුරටත් අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. තවත් කෙටි සිරස්තල දෙකකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා අද පුවත්පතේ මුල් පිටුවෙන්. අම්බලන්ගොඩදී සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා කියලා සිරස්තලයක් කියනකොට වචිර මන්ත්‍රී වෙයි කියලා තවත් සිරස්තලයක් එකතු කරනවා අද පුවත්පත. වජිර අබේවර්ධන මහත්මයා පිළිබඳව මේ කතා කරන්නේ. එක්සත් විශේෂයෙන්ම ජාතික ලයිස්තුවේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට එකම ආසනයක් හිමිලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ආසනයේ හිටියේ. එතුමා ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග මේ හිස්සු ආසනයට ජාතික ලයිස්තුවෙන් වජිර අබේවර්ධන මහතා යෝජනා වුණා. එහෙම නැත්නම් ඒ තරමටපත් වුණා ඒ മന്ത്രി ධුරයට පැමිණියා කියන කාරණාව තමයි අද දවසේදී සියලුම පුවත්පත් වාර්තා කරලා තිබෙනවා. අද පුවත්පත
වජ්‍ර මන්ත්‍රී වෙයි කියලා තමයි ඒ තොරතුර ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි යන සූදානම් වෙනවා දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතර ප්‍රධානම සිරස්තලයේ බවට පත් වෙන්නේ හදිසිය සම්මතයි කියන කාරණාව. ඊයේ පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්මත කර ගැනීම සම්බන්ධ කාරණාව වැඩි ඡන්ද 57යි පක්ෂ 120යි විපක්ෂව 63යි කියලා සඳහන් කරනවා තොරතුර. සමගි ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ දෙමළ සංධානය සමග ඩලස් ජී.එල්. ඩිලාන් ගොඩහේවා වසන්ත යපා විරුද්ධ වුණා කියලා තමයි සඳහන් කරන්නේ. ආණ්ඩුව සමග විභාගයේ කණ්ඩායම පක්ෂ වෙති. ඔය විදිහට තමයි තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ දිවයින පුවත්පත දවසේදී ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊළඟ සිරස්තලයේ බවට පත් වෙන්නේ ගම්පහ උසාවිය ළඟදී පස්පොඩ්ඩා වෙඩිකයි කියන කාරණාව. පාතාලය හා සම්බන්ධ තවත් තොරතුරක්. තවත් යෙදෙනෙකුට තුවාල නඩුව අවසන් වී යන හදන විට වැගන්නාර එකක් හරස් කරලා උසාවිය ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ළඟ ගිනි අවි තිබී නැහැ. CCTV ඔස්සේ පරීක්ෂණ සිදු කරේ පොලිස් කණ්ඩායම් 3ක් වැඩට බසී කියලා තමයි කියන්නේ. කොන්ත්‍රාත් මිනිමම් සහ කොල්ලකෑම් පස් ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන ප්‍රබල පාතාල කල්ලි සමාජික වන සමන් රෝහිත පෙරේරා හැවත් පස්පෝර්ට් නාමති පුද්ගලයා ඇතුළු සිව් දෙනෙකුට ගම්පහ මාධිකරණ ඉදිරිපිටදී ඊයේ දහවල් නන්නාඳුරන කණ්ඩායමක් T56 ගිනියම් වේකින් වෙටි තබා බරපතල තුවාල සිදු කර පලා ගොස් ඇත කියලා තමයි මේ සිරස්තලය තුළ තවදුරටත් තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒ සමගම හිටපු ජනාධිපතිවරයා පිළිබඳව තද දවසේදී තොරතුරක් වාර්තා වෙනවා. ගෝඨාභයගේ සිංගප්පූරු වීසා දින 2ක් දීර්ඝ කෙරේ. සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීසා කාලය තවත් දින 14කින් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇත කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ සමගම ඉන්ධන ප්‍රශ්නය පිළිබඳව ඉතින් මේ දවස්වල දිගටම කතා බහ කරන කාරණාවක් බවට පත් වෙනවා. සියලු පුවත්පත් මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා. දිවයින පුවත්පත කියන විදිහට QR කෝඩ් එක ගැනයි අද දවසේ ඔවුන්ගේ වැඩි අවධානය යොමු කරලා තිබෙන්නේ. QR වාසිය කාටද? ඇප් එකට කීයද ගෙවන්නේ කාටද රටට හෙළි කරන්න? ආනන්ද පාලිතයි මේ විදිහට කියන්නේ. ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය හේවත් QR ක්‍රමයට අදාළ ඇප් එක සකස් කිරීමට තෝරාගත් සමාගම හා එහි හිමිකරු හෙළි කර ඒ සඳහා රජය මගින් අදාළ සමාගමට ගෙවීමට එකඟ වී තිබෙන මුදල කොපමණද යන්න රටට හෙළි කළ යුතුය ඇතැයි සමගි ඒකබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටී කියලා තමයි කියන්නේ. ඊට පහළින් සටහන් වෙනවා මෙන්න මේ කාරණාවත් වාහන ලක්ෂ 40ක් QR පදිංචිය ගනී කියලා. QR එක කවුද කරන්නේ මොන ආයතනයෙන්ද කරන්නේ මේ පිළිබඳව අතරම දැනුවත් වීමක් සිදු වෙලා නැහැ. මේ වෙනතුරු මම හිතන්නේ මාධ්‍ය හරහා හෝ සමාජය ඒ පිළිබඳව එලි කරන්න කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ අතතුර අද දවසේ දිවයින පුවත්පතේ ප්‍රධාන ඡායාරූප සිරස්තලයේ ජනාධිපති හා ඇමරිකානු තානාපතිනිය අතර හමුවක් කියන කාරණාවයි අද පුවත්පතිනුත් අපේ පිළිබඳව තොරතුරු වාර්තා කරා. ජූලියා චන් මහත්මිය ඊයේ දවසේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර සුවද හමුවක් පැවතුණා. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ තමයි මේක පැවැත්වුනේ. ඒ පිළිබඳව මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ ලංකාවේ උද්ගත වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සමනය කරගත හැකි ආකාරය ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ඇමරිකානු තානාපතිනිය කතා බහ කරමින් විශේෂයෙන්ම ඇගේ ටියුටර් පණිවිඩයක් ඔස්සේ පිළිබඳව ඇය තොරතුරු වාර්තා කරලා තිබෙනවා. මේ පිළිබඳව තමයි අද දවසේදී ප්‍රධාන ඡායාරූප සිරස්තල ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පත. මහින්දට බැසිල්ට ඇති තහනම දීර්ඝ කෙරේ. ඒ විදිහටයි සිරස්තලය අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරන්නේ. අපි මේ පිළිතුරු ටිකක් දීර්ඝව කතා බහ කරා අද පුවත්පතත් එක්ක. ඊළඟ සිරස්තලයට අපි යනවා අරගල කරන තැන තීරණය කරන්නේ අපි රනිල් යනතුරු සටන දිගටම වසන්ත මුදලිගේ ඒ විදිහට ප්‍රකාශ කරලා තිබෙන්නේ. අරගල කරන්න ස්ථාන තීරණය කිරීම පිළිබඳව පහුගිය දින කිහිපෙම තොරතුරු වාර්තා කරා පුවත්පත් ආශ්‍රයෙන් විශේෂයෙන්ම විහාර මහදේවී උද්‍යානය වගේ තැනක් පිළිබඳව තමයි විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙන්නේ. නමුත් වසන්ත මුදලිගේ කියන අරගල කරන තැන තීරණය කරන්නේ අපි රනිල් යනතුරු සටන දිගටම කියලා. තෙල් දෙන්න රුසියාව අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කරලා විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. මේ තවත් කාරණයක්. අපි මේ ඉතා ඉක්මනින් යන්න සූදානම් වෙන්නේ සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්නට. සභානායකවරයා වශයෙන් සුසිල් මහතා තෝරාගෙන තිබෙනවා කියන කාරණාවක් දවසේදී ඉදිරිපත් කරනවා. ඒත් එක්කම වජිර දියුරුම් දෙයි
ඒ විදිහට තවත් ඡායාරූපකුත් එක්ක සිරස්තලක් ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වජිර අබේවර්ධන මහතා දියුරුම් දුන් අවස්ථාව පිළිබඳවයි මේ තොරතුරු වාර්තා කරන්නේ. විපක්ෂ නායකවරයාගේ ඡායාරූපකුත් එක්ක තවත් සිරස්තලක් ඉදිරිපත් කරනවා. අරගලකරුවන් දඩයම් කිරීම නැවතිය යුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ විදිහට කියනවා. රෝහල්වල පරීක්ෂණ පහසුකම් නැහැ. කොවිඩ් මරණ වැඩිවීමේ අවදානමක් PHI සංගමය තමයි මේ විදිහට ඒ තොරතුරු කියන්නේ. කොවිඩ් මරණ වැඩිවීමේ අවදානමක් තිබෙනවායි කියන කාරණාව ඒ සඳහා පරීක්ෂා කරන්නට අවශ්‍ය පහසුකම් රෝහල්වලත් නැහැ කියලා තමයි ඔවුන් කියන්නේ. ඩොලර් මිලියන 4ක ෆයිසර් එන්නතක් විනාශ බුකයට යැව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමය ඒ විදිහට ප්‍රකාශ කරනවා. ෆයිසර් එන්නත් ඩොලර් මිලියන 4ක ප්‍රමාණයක් විනාශයට යැවීම පිළිබඳව ඒ තොරතුරු මේවා පිළිබඳව ඇත්තටම සොයා බැලිය යුතු වෙනවා. මොකද මේ තරම් මුදලක් විනාශ කරගෙන සෞඛ්‍ය අංශයට යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් ජනතාවට ලබා දෙන්න තිබුණු වෙන්නත් මේවා පරක්කු කරලා මේ විදිහට මේ තරම් විනාශයක් සිදු කිරීම පිළිබඳව සිද්ධීන් සොයා බලා අවශ්‍ය කටයුතු කිරීම කළ යුතුම කාරණාවක්. ජාතික ඩිජිටල් පෙරළියට SLT මොබිටෙල් සූදානම් කියලා සිරස්තලයක් ඉදිරිපත් කරනවා දවසේදී දිවයින පුවත්පත. හදිසි නීතියට පක්ෂව ඡන්ද දුන් මන්ත්‍රීලාගේ දේශපාලනය ඉවර කළ යුතුයි. පුබුදු ජයගොඩයි ඒ විදිහට කියන්නේ. ඔය විදිහට තමයි දවසේදී දිවයින පුවත්පතේ සිරස්තල එකතු කරන්නේ. ඒ අතරතුර තවත් ඡායාරූප දෙකක් ඉදිරිපත් කරනවා මුල් පිටුව තුල. ඔහු අරගල කළේ රට වෙනුවෙන් ඇයි එහෙම කරන්නේ? අරගල කරු වෙනුවෙන් ශ්‍රී ලාංකික මගිහු කෑගසති මේ ගුවන් යානයක් තුලදී ජාතික රූපවාහිනියට ඇතුළත් වෙලා අරගලය සමග යම් යම් කාරණා සිදු වුණු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් අරගලකරුවෙක්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදු වුණු සිද්ධි දාමේ පිළිබඳව ගුවන් යානයේදී සිදු වූ සිද්ධීන් පිළිබඳව දවසේදී දිවයින පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ සමගම රනිල්ගේ ගෙට ගිනි තැබීම ඡායාරූප 14ක් එළියට හඳුනා ගන්න පොලිසිය සහාය පතයි. මේ ඡායාරූපත් එක්ක මේ වීඩියෝ තුලින් ලබාගත් ඡායාරූප තමයි ලොකු පැහැදිලිතාවයක් නැතත් තවත් පුවත්පත් කිහිපයකම මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙනවා. මීට වඩා ටිකක් පැහැදිලි ඡායාරූපත් සමහර පුවත්පත්වලදී අපිට ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබෙවි. ඒ විදිහට දෙවෙන තොරතුරුත් එක්ක ඉදිරියේදී ඒ කාරණාව අපි සාකච්ඡා කරන්න සූදානම්. අපි යනවා දිවයින පුවත්පතේ ඇතුල් පිටුවකට. තෙල් ප්‍රශ්නය හා කතා බහ කරනකොට ඇතුලේ ලිපියක් ඉදිරිපත් කරනවා. කොටගල khනිජ තෙල් නීතික සංස්ථා සංකීර්ණයේ උසස් නිලධාරියෙකු බෞසර් යොදාගෙන ඉන්ධන ජාවාරමක බෞසර් රට රියදුරෝ චෝදනා නගති. හැටන් කොටගල khනිජ තෙල් නීතික සංස්ථා තෙල් ගබඩා සංකීර්ණ උසස් නිලධාරියෙකු ඉන්ධන ප්‍රවාහනය කරන බෞසර් රථ යොදාගෙන ඉන්ධන ජාවාරමක් කරන බවට ඉන්ධන බෞසර් රථ රියදුරෝ ප්‍රකාශ කරනවා කියලා තමයි මෙහි තවදුරටත් සඳහන් වෙන්නේ. ඒ වගේම මේ දවස්වල ව්‍යාජ අංක තහඩු පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ කරනවා ඉන්ධන ප්‍රශ්නයත් එක්ක. ව්‍යාජ අංක තහඩුවෙන් ඉන්ධන ගත් අයට දඩය රුපියල් 25000යි. ඒ විදිහට තමයි ඒ තොරතුරු වාර්තා වෙන්නේ. ඒක නිසා මේක රටටම ලබා දිය යුතු පණිවිඩයක් බවට පත් වෙනවා. මේ දවස්වල අංක තහඩු සොරකම් කිරීමේ කටයුතු සිද්ධ වෙනවායි කියලා අපිට ආරංචි වෙනවා. ඒත් එක්කම ව්‍යාජ අංක තහඩු සකස් කරගෙන ඇවිල්ලා තමන්ට නියමිත දිනේ නොවන දිනවලදී තෙල් ලබා ගන්න උත්සාහ කරන පිරිස් පිළිබඳව වාර්තා වෙනවා. ඒ වගේ පිරිසට ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී දඩය රුපියල් 25000ක් විදිහට ලබා ගන්නවා කියලා තමයි මේ ලිපියත් එක්ක තොරතුරු කියන්නේ. ඒ සමගම රුපියල් 1000ක පෙට්‍රල් බෝතලේ උපාය දූතයා අල්ලා දෙයි. වැඩි ගණන් වලට ඉන්ධන විකිණන පුද්ගලයන් පිළිබඳව හැමතැනින්ම අපිට ආරංචි වෙනවා, තොරතුරු ලැබෙනවා, ඒ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඔවුන් අත්අඩංගුවට ගන්න කටයුතු දැන් වැඩිපුර සිද්ධ වෙනවා. මොකද ඊයේ දවසේත් අපි ඔබට තොරතුරු ඉදිරිපත් කරා පුවත්පත් ආශ්‍රයෙන් ඉන්ධන ජාවාරමේ යෙදෙන ඉන්ධන තබා ගන්න පිරිස් අල්ලා ගන්න පොලිස් නිලධාරීන්ට වටිනා මුදල් තියාගත් එක්ක ඇගීම් ලබා දෙනවා කියන කාරණාව පිළිබඳව ඊයේ දවසේදී අපි තොරතුරු ගෙනාවා. ඒක නිසා මේ වෙනකොට මේවා පිළිබඳව ලුහු බැඳ යාම් වැඩි වෙලා තිබෙනවා. එවැනි දේවල් වලට යොමු වෙන්න එපා කියන කාරණාව තමයි අපිට කියන්න සිදු වෙන්නේ. මේ ඉන්ධන ප්‍රශ්නයක් තියෙනකොට හැමෝටම තෙල් අවශ්‍ය වෙලා තියෙනකොට කඩ මිල ගණන් වලට ඒ විදිහට කටයුතු කිරීම මානසිකවත් ඉතා වැරදි කාරණාවක්. ඒ නිසා එවැනි දේවල් වලට අවධානය යොමු කරන්න එපා කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. දියුණු පොත්පතේ ඇතුල් පිටුවලට තවත් දුරටත් අවධානය යොමු කිරීමේදී
පොහොට්ටුවේ ඉෂ්ට දේවතාවා රනිල් වික්‍රමසිංහයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් අමරසේන මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. අද දවසේදී ඒ පිළිබඳව ලිපියක් සඳහන් වෙනවා. මේ රටේ සභාරකකරුවන් සිටින්නේ ඈත පිට ගම්මානවල බවත් ගෝල්පේස් එකේ ඉන්න කණ්ඩායමක් විතරයි අලකරකරුවන් කියලා විතරයි කියලා තමයි නොකියන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් අමරසේන මහතා ප්‍රකාශ කළා තියෙනවා. ඔහු වැඩි දුරටත් තොරතුරු කියමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල අරගල මැදිරියේ කිනි පිළිබඳ විශාල උනන්දුවක් දක්වමින් කටයුතු කරනවා. අරගලකරුවන් නිසා හානි වූ ජනාධිපති මන්දිරයේ අගමැති කාර්යාලය විවිධ ස්ථානවලට රූපවාහිනී සංස්ථාවට සිදු වූ හානිවලදී වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම නඩු පැවරීම මේ දිනවල ජයටම වෙනවා. මේ රටේ අද තියෙන්නේ මහ බැංකුව කඩපුහරු ටික රජගෙදරට ගියා, චෝදනා කරපු අය හිරගෙදරට ගියා කියලා. එහෙම කියන්නේ තුෂාර ඉන්දුනිල් අමරසේන මන්ත්‍රීවරයා. මහින්දට බැසිල්ට ඇති තහනම දීර්ඝ කෙරේ කියලා තවත් ලිපියක් ඇතුළු පිටුවේ සඳහන් වෙනවා. සමහර පුවත්පත්වල මුල් පිටුවේත් මේ පිළිබඳව සිරස්තල ඉදිරිපත් කළ තිබුණා. හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහතුරුන්ට පවරා තිබූ අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වීම තහනම් කිරීමේ නියෝගය ලබන දෙවැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා කියලා තමයි ඒ තොරතුරෙන් කියන්නේ. සියලුම උපතපැල් කාර්යාල අද දවසේදී වහලා තියෙනවායි කියලා ඔන්න තවත් කෙටි දැනුම් දීමක් කරලා තිබෙනවා. යම් සේවාවක් ලබා ගන්න කෙනෙක් හිටියනම් උපතපැල් කාර්යාලයකින් අද දවසේදී උපතපැල් කාර්යාල වහලා තියෙන්නේ. දිවයින පුරා පිහිටි සියලුම උපතපැල් කාර්යාලය අද 28 වෙනිදා වසා දැමේ කාර්ය මණ්ඩල වලට සේවයට එමට ප්‍රවාහන පහසුකම් නොමැති නිසා මේ පියවර ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර ඇත. කෙසේ වෙතත් ප්‍රධාන තැපැල් කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව තැපැල්පතිවරයා කියා සිටියා කියලා තමයි කියන්නේ. හොඳයි, අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් පස්සේ අනිකුත් ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වලට අවධානය යොමු කරන්නත් ඔබට වටින තවත් ලිපි වලට අවධානයක් යොමු කරමින් ඒ තොරතුරු ඔබට කියන්න අපි සූදානම් වෙලා ඉන්නවා. සම්බන්ධතාවය අපි ලබා දෙනවා කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට. ශ්‍රී ලංකාවේ විශ්වසනීයම පුවත්පත් වැඩසටහන සිත පත්තරේ සමගින් යලිත් අපි සජීව මුණ ගැහෙනවා. මව්බිම පුවත්පතේ අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පොහොර හා සම්බන්ධ කාරණාවක්. ඉන්දීය ණයෙන් ගෙන පොහොර මහාවැය කඩේක විකුණලා ජාවාරමට මහවැලි ගොවි සංවර්ධනයකුත් හවුල් කියලා තමයි කියන්නේ. අමාත්‍යාංශ නිලධාරීන් ගැන සැකයක් තියෙනවා කියලාත් කියනවා. මේ අනුව මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන්නටත් මේ හා සම්බන්ධව යම්කිසි නිලධාරියෙක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන විදිහටත් විශේෂ භාර අමාත්‍යවරයා මේ වෙනකොට දැනුම් දීලා තිබෙනවා කියලාත් මේ තොරතුරු තුළ තවදුරටත් වාර්තා කරලා තිබෙනවා. ඊළඟ සිරස්තලයට අපි යනවා ඝාතන 5කට සැක පස්පොඩ්ඩාට ගම්පහ උසාවියේ ළඟදී වෙඩි පිට වෙඩි කියලායි ඒ සිරස්තලය ඉදිරිපත් කරන්නේ. මේ පිළිබඳව අපි තොරතුරු ඔබට වාර්තා කළා. පිට කලින් ඉදිරිපත් කරපු පුවත්පත් ආශ්‍රයෙන් අද දවසේ මව්බිම වාර්තා කරන්නේ මේ විදිහටයි ඊ සිදු වූ සිද්ධිය පිළිබඳව. හදිසි නීතිය පිළිබඳවත් සම්මත කර ගැනීම පිළිබඳවත් අද දවසේදී මව්බිමත් වාර්තා කරනවා කෙටි සිරස්තලයකින්. හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් සම්මතයි, පක්ෂ 120යි, විපක්ෂව 63යි කියලා තමයි ඔවුනුත් කියන්නේ. ඒ ලිපිය තුල සඳහන් වෙන්නේ සිරස්තලය. ඒ වගේම අපි දිගින් දිගටම ඉදිරිපත් කළා සියලුම පුවත්පත්වල දවසේ මුල් පිටුවේ තිබෙන තොරතුරක් වර්තමාන ජනාධිපතිවරයාගේ නිවසට පසුගිය 9 වෙනිදා යම් පිරිසක් ගිනි තබා විනාශ කිරීම හා සම්බන්ධ කාරණාව අද දවසේදී මව්බිම පුවත්පත ඡායාරූප ගණනාවකුත් එක්ක ඒ තොරතුරු වාර්තා කරන්නේ මේ විදිහටයි. මේ 13 දෙනා හඳුනා ගන්න CID මහජන සහාය පතයි. මේ ඡායාරූප වලින් ඉදිරිපත් කරන්නේ අවස්ථාවට සහභාගී වුණු පිරිස විදිහට තමයි මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම වීඩියෝ තුලින් ලබාගත් ඡායාරූප ඉදිරිපත් කරනවා. මෙන්න මේ 13 දෙනා හඳුනා ගැනීම සඳහා මහජනතාවගේ සහාය ලබා දෙන්නට කියලා CID එකයි ඉල්ලීම කරන්නේ. අපි යනවා තවත් කාරණාවකට. හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදය යට කරනවා. ඒ විදිහට කියන්නේ වාසුදේව නානායක්කාර මහතා හමුදාව පොලිසිය දාලා අරගෙන නවත්තන්න පුළුවන් නම් ජනාධිපති කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා නවත්වන්නේ කුමක් යොදාදැයි ශ්‍රී ලංකා පුද්ගලයන් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඊයේ පාර්ලිමේන්තුවේදී විමසීය කියලා තමයි එහි තවදුරටත් වාර්තා කරලා තිබෙන්නේ. තෙල්
ලබා ගැනීම සඳහා වාහනවල අංක තහඩු මාරු කිරීම සම්බන්ධව සියලු පුවත්පත් අදත් තොරතුරු වාර්තා කරනකොට මව්බිම පුවත්පත මේ විදිහටයි ඉදිරිපත් කරන්නේ. තෙල් ගහන්න අංක තහඩු මාරු කළොත් හිරේ. මෝටර වාහනවල අංක තහඩු ඉවත් කර සතියේ දවසට අදාළ වන පරිදි වෙනත් මෝටර වාහනයක අංක තහඩු සොය කරමින් වංචනික වංචා කර ඉන්න ලබා ගන්නා රියදුරුන් සහ වාහන වහ අත්අඩංගුවට ගන්න කියලා නියෝග නිකුත් කරලා තිබෙනවා කියලායි කියන්නේ. අමාත්‍යාංශ 28කට නව ලේකම්වරු ආරක්ෂක ලේකම් හැර විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවතට කියලාත් තොරතුරු වාර්තා වෙනවා. වැඩි වශයෙන්ම පහුගිය කාල සීමාව තුළදී මේ ලේකම්වරු විදිහට හිටිය විශ්‍රාමික හමුදා නිලධාරීන් මේ හැමදෙනාම ඉවත් කරනවා කියලා කියනවා ආරක්ෂක ලේකම්වරයා හැර. ඉදිරි ඡන්දයකදී පොහොට්ටුව මහින්ද යටතේ තරඟ වදිනවා. ඉන්දික අනුරුද්ධයි ඒ විදිහට කියන්නේ. ඔහුගේ චාරිකකුත් එක්ක දවසේදී මේ තොරතුරු වාර්තා කරනවා. මහින්ද මහතා පොහොට්ටුව එක්ක ඉදිරියේදී තරඟ වදිනවායි කියලා. දනිස් අලි ගැන අදත් මව්බිම වාර්තා කරනවා. දනිස් රිමාන්ඩ් කියලා තමයි සිරස්තල ඉදිරිපත් කරන්නේ. ගුවන් යාන තුලදී ඔහු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ චාරිකකුත් එක්කයි මව්බිම පුවත්පත දවසේ තොරතුරු වාර්තා කරන්නේ. දනිස් රිමාන්ඩ් කියලා කියනවා. දනිස් අලි විශේෂයෙන්ම අධිකරණ වරෙන්තුවක් පිට හිටපු කෙනෙක්. ඒ අවස්ථාවේදී ඔහු රටින් පිට වෙන්නට සූදානම් වෙලා තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ. පසුගිය දා සිදු වුණු සිදුවීම් එක්ක විශේෂයෙන්ම ජාතික රූපවාහිනියට අනවසරයෙන් ඇතුළු වීම කියන කාරණාව මුල් කරගනිමින් 22 ලබන සතියේ මැති සභයට මෙන්න තවත් සිරස්තලයක් 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවයි මේ කතා කරන්නේ. එය ලබන සතියේ මැති සභයට එනවා කියලා කියනවා. කාලයක් අරගෙන දිගින් දිගටම ඉදිරියට ඇවිල්ලා ඔන්න ලබන සතියේ සිද්ධ වෙනවා කියලා කියනවා. සමහර විට තවත් ඉස්සරහට යයිද දන්නේ නැහැ. අපි බලන් ඉමු. පාස්කු පෙස්සම් වලින් රනිල්ගේ නම ඉවතට පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගත්තයි කියන කාරණාවත් එක්ක ඒ පිළිබඳව වගකීම් යුතුයි කියලා නම් කරලා තිබුණු අය අතරින් ඒ පෙත්සම් වලින් රනිල්ගේ නම ඉවතට කියන කාරණාව තමයි අද දවසේදීත් මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි සූදානම් වෙනවා අතුල් පිටුවටත් අවධානය යොමු කරන්න. රටට ඩොලර් ගෙන බර්ණට වින කැටුවේ කවුද? ඇතාගේ මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඕනෑ කියලා නාමල් වෙන බාරකාර වනවාසී රාහුල හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මේ ඇතාගේ මරණය පිළිබඳව ප්‍රශ්නකාරී තැන් ගොඩක් සැක කටයුතු තැන් ගොඩක් තියෙනවා කියලා කියන්නේ. ඒ පිළිබඳව සොයා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි සූදානම් වෙනවා තවත් කාරණාවකට අවධානය යොමු කරන්නට. මුල් පිටුවේ සමාවෙන්න අනුරපුර මහනගර සභා සේවකයෝ මන්ත්‍රීනියට කුණු බිත්තර ගසා ගෙදර එළවලා මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. කලින්දා කොමසාරිස්ට දුන් සෙරෙප්පු පාරට රිටර්න් එකක් කියලා. විශේෂයෙන්ම මේ නාගරික කොමසාරිස්වරයා කලින් දවසේදී තිබුණු රැස්වීමකදී යම් බහිම්බස්වීමක් සිද්ධ වෙලා ඒ අවස්ථාවේදී මේ මන්ත්‍රීවරිය විසින් ඔහු මෙම ස්ථානයෙන් ඉවත් වෙලා යනකොටත් පසුපසෙන් ගිහිල්ලා සෙරෙප්පුවකින් දමා ගැසුවයි කියන කාරණාවත් එක්ක මේ සේවක පිරිස විශේෂයෙන්ම යම් කිසි උද්ඝෝෂණයකටත් අපව එකතු වෙලා තිබෙනවා. ඒ සියලු කාරණා වලින් පස්සේ ඊයේ දවසේ තමයි මේ සිදුවීම සිදු වෙලා තිබෙන්නේ. මහනගර සභා සේවකයෝ එකතු වෙලා මන්ත්‍රීනියට කුණු බිත්තර ගහලා ඔහු ඇයව එම ස්ථානයෙන් පිටත් කරා කියලා තමයි කියන්නේ. ඒ කාරණාවයි දවසේදී මව්බිම පුවත්පත ප්‍රධාන සිරස්තල අතරට තොරතුරු එකතු කරලා තිබෙන්නේ. අපි සූදානම් දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. දිනමින පුවත්පතේ කියන තොරතුරු අතර මන්දිරවල ඇඟිලි සලකුණු ඇති කිසියෙකුටත් රටින් පනින්න බෑ. නඩු වැටෙන විට බේර ගන්න උසිගන්වන අය නඩු වැටෙන විට බේරා ගන්න උසිගන්වන අය ඉන්නේ නැහැ. වැරදිකරුවෙකු වුණොත් පරම්පරාවටම රජය රැකියා නැහැ. අරගලයේ ප්‍රචණ්ඩත්වයේ කරා ගියේ නීතිඥ සංගමයේ උත්තේජනයත් එක්කයි කියලායි කියන්නේ. ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මධ්‍යස්ථානවල තිබී හඳුනාගත් ඇඟිලි සලකුණු ගුවන් තොටුපොළ වෙත යවූ පසු ඒ වගේ හිමිකරුවන් කිසිවෙකුටත් රටින් පිටව යාමට හැකියාව නොලැබෙන බව හිටපු මහජනාරක්ෂක ඇමති රියත් අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි කියන කාරණාවත් එක්කයි මුල්ම සිරස්තලයේ ප්‍රධාන සිරස්තලයේ දිනමින පුවත්පත දවසේදී ඉදිරිපත් කරන්නේ. එයයි අපි ඔබට උපුටා දැක්ුවේ.
හදිසි නීතිය දිගු කිරීම වැඩි ඡන්ද 57කින් සම්මතයි. පක්ෂ 120යි විරුද්ධව 63යි. මන්ත්‍රීවරු 41ක් සභාව ගැබේ නැහැ. විමල් ගෙවිඳු පක්ෂව ඡන්දය දෙති. ඩලස් ජී.එල් ගොඩහේවා ඩිලාන් යාපා බණ්ඩාර විරුද්ධ වෙති කියලයි ඒ සිරස්තල ඉදිරිපත් කරන්නේ ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ තොරතුරු තුලින්. IMF මූල්‍ය ආධාරදී ජනපති රනිල්ට සහාය වෙන්න ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය ජාත්‍යන්තරයට කියයි කියලා තවත් සිරස්තලයක් එකතු කරනවා දිනමින පත්තරේ. රට සහ ජනතාව බංකොලොත් කිරීම ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ ජනපති රනිල්ට එරෙහි කරුණු විභාග කිරීම අත්හිටුවයි. ගෝඨාභයට නොතේසි. මේ පිළිබඳව පුවත්පත් කිහිපයකම තොරතුරු වාර්තා වෙනවා. අපි ඒවා පිළිබඳව ඔබට තොරතුරු ඉදිරිපත් කළා. ඒ දිනමින පුවත්පත ඉදිරිපත් කරන ආකාරය. පස්පොඩ්ඩා මේ සිද්ධිය අද දවසේදී දිනමිනත් උපුටා දක්වනවා. ගම්පහ උසාවිය ළඟදී 4කට වෙඩි වරුසාවක් පස්පොඩ්ඩා මිය යයි. ගයන් කුමාර වීරසිංහ මිනුවන්ගොඩ ටෝනි කරුණාරත්නයි තොරතුරු වාර්තා කරන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඇමරිකා තානාපතිනිය ජනපති හමුවීම පිළිබඳව ඡායාරූප ප්‍රවෘත්ති වාර්තා කරන්නේ මේ විදිහට දිනමින පුවත්පත ජුලි චංක මහත්මිය සමග ඊයේ දිනේදී ඒ සාකච්ඡාවෙන් පසුව ගත්ත ඡායාරූපයක්. ඩානිෂ් රිමාන්ඩ් මේ විදිහට තවත් ඡායාරූපිකුත් එක්ක අපි කලින් පුවත්පත් කිහිපයක් එක්ක ඉදිරිපත් කරපු තොරතුරු දිනමිනත් වාර්තා කරනවා. කොවිඩ් ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් තිබෙනවා කියලා අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊයේත් මේ පිළිබඳව තොරතුරු බොහොමයක් ඉදිරිපත් කරලා තිබුණා පුවත්පත් තුළ. අපි යන ඊයේ දවසේදී විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා සජීවව සම්බන්ධ කරගෙන මේ පිළිබඳව තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගත්තා. එතුමා ඒ වෙලාවෙදිත් කිව්වේ යම් රෝග ලක්ෂණ තිබෙනවා නම් විශේෂයෙන්ම උණ හෝ ඇඟපත අමාරුව විශේෂයෙන්ම තිබෙනවා නම් දරුවන්ව පාසල් යැවීමෙන් එහෙම නැත්නම් දරුවන් සුරැකීමේ මධ්‍යස්ථාන වලට යොමු කිරීමෙන් වළකින්න කියන එක මේ බෝවන රෝගයක් නිසා. නව සභානායක සුසිල් ප්‍රේමජයන්ත් ඔහුගේ ඡායාරූපකුත් එක්කයි අද දවසේදී තොරතුරු වාර්තා කරන්නේ. නව සභානායකවරයා විදියට සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ පත්වීම සම්බන්ධයෙන්. ගාලු මෝදරදී ආබාධ සහිත තැනැත්තන්ට පහර දුන් බව පිළිගත හැකි සාක්ෂි නැහැ. අයිතින් උදෙසා අපි සංවිධානයේ සභාපති ඒ විදිහට කියනවා. ඊට පස්සේ අපි තවත් කෙටි සිරස්තල කිහිපයකටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පැතුම් කරන සොයා නිවෙස් දෙකක් වටලයි මේ උද්ඝෝෂණය හා සම්බන්ධ වෙච්ච පුද්ගලයන් පිළිබඳව කියන තොරතුරු අනුව පැතුම් කරන සොයා නිවෙස් දෙකක් වටලයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ජනපති මැදුරට රිංගු පළවෙනියා දැලේ ජනාධිපති මන්දිරයට මුලින්ම ආපු කෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවායි කියන කාරණාව. ගෝඨාභය තව සති දෙකක් සිංගප්පූරුවේ කෙටි සිරස්තලයක් දවසේදී දිනමින් ඉදිරිපත් කරන්නේ. අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව කතා කළා. කොටගල පෙරවුම්හලේ බූලි දෙකක් සොරාගත් SI මාට්ටු. ඔන්න ඉතින් හැමදාමත් මේ පොලිසියේ අය සම්බන්ධව සමහර නිලධාරීන් සම්බන්ධව මේ වගේ තොරතුරු වාර්තා වෙනවා. මේ වගේ කියන්නේ මේ විශේෂයෙන්ම ඉන්ධන ප්‍රශ්නය හා සම්බන්ධ කාරණාවලදී ඔවුන් ටිකක් වැරදි විදිහට යම් යම් හැසිරීම් ඉදිරිපත් කිරීම පිළිබඳව පෝලින් වලට Tamanගේ පවුලේ අය එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවා කියලා විවිධ අය එකතු කිරීම වගේ කාරණාත් එක්ක ටිකක් මිනිස්සු මේ දවස්වල බොහොම කලකිරීමෙන් ඉන්නවා මේ සිද්ධිත් එක්ක. ඒ නිසා පොලිස්පතිතුමා ඇතුළු අවශ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරනවා වටනවා. ඒ වගේම බොහොම කාර්යශූර මේ වැඩ කටයුතු සියල්ල සාර්ථකව පවත්වාගෙන යන්නට සහාය දෙන නිලධාරීන් බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මේ හැමදෙනාගේම කරන සේවයට කළු පැල්ලම් තමයි මේ සමහරක් පිළිස කරන කරුණුත් එක්ක එකතු වෙලා තියෙන්නේ. මේත් ඒ වගේ කාරණාවක්. කොටගල පෙරමුහලේ බුල් දෙකක් සොරාගත් SI මාට්ටු. ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබූ අය මෙන්න හඳුනා ගැනීමට ජනතා සහාය පතයි. ඒ ඡායාරූප කලිනුත් අපි මව්බිම් පුවත්පතෙන් ඉදිරිපත් කළා වගේම දිනමින පුවත්පතේත් මුල් පිටුවේ ඡායාරූප ටික එකතු කරලා තිබෙනවා. කුමාර වෙල්ගම මහතාගේ අදහස් දැක්වීමක් තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයේ සහාය දිය යුතුයි කියලා තමයි ඔහු කියන්නේ. ඔහු ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේත් යම් අදහස් දැක්වීම කළා. මේ අපි දකින්නේ ඔහුගේ ඡායාරූපකුත් එක්කයි මේ කාරණාව ඉදිරිපත් කරලා තියෙන්නේ. පොල්ගහවෙල පෙරමුහලේදී පොලිසියට පහර දුන් පිය පුතු අත් අඩංගුවට ඒ තවත් ඉන්ධන හා තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණු තත්ත්වයක් පිළිබඳව ආණ්ඩුව මර්ධන ක්‍රියාමාර්ග වහ හකුලා ගත යුතුයි අනුර කුමාර දිසානායක මහතා ඒ විදිහට ප්‍රකාශ කරනවා. අම්බලන්ගොඩ මළගෙදරක ද්විත්ව මිනිමරුමක් සිදුුණයි කියලා තවත් තොරතුරක් ඉදිරිපත් කරන්නේ දිනමින පුවත්පත.
හබරකඩදී කාන්තාවක ඉදිරියේ භික්ෂුවකට පහර දුන් සැකකරුවන් අල්ලයි. මේ තවත් එක්තරා සිදුවීමක් පිළිබඳව වාර්තා කරන්නේ දිනමින. රනිල්ගේ පුරප්පාඩුවට වචිර එයි. අපි මේ පිළිබඳව තොරතුරු බොහොමයක් ගෙනාවා ඔබට මේ අද දවසේදී දිනමින පුවත්පත එය වාර්තා කරන ආකාරය. බේරුවල නිවසක වැලිගොඩකින් ඩීසල් මතුවේයි. ඉන්ධන නිධියක්වත් තිබිලාද දන්නේ නැහැ. නෑ ඉන්ධන නිධියක් තිබිලා නෙමෙයි. මේ වැඩි මුදලට විකුණන්නට තෙල් තබාගෙන ඉඳලා තියෙනවා, හංගගෙන ඉඳලා තිබෙනවා. වැඩිකොඩක ඒක මතුවලා හොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳවයි මේ විදිහට සිරස්තලක් එකතු කරන්නේ දිනමින පුවත්පත. ඒ අතරතුර කට්ටුගස්තොට ගොහාගොඩදී බ්‍රිගේඩියට පහර දුන් 7 දෙනාට අවුරුදු 4ක සිර දඬුවම වසර 10කට අත්හිටුවයි කියලත් තොරතුරේ සඳහන් වෙනවා. ඉන්දීය යූරියා මිටි 100ක් මහායෝගී සමිතියක් හොරපාරෙන් විකුණලා පරීක්ෂණයක් කරන්නේයි ඇමති අමරවීරගෙන් නියෝග. එයත් පුවත්පත් කිහිපයකම වාර්තා කරපු සිද්ධියක් අපි ඔබට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අමාත්‍යවරයා ප්‍රකාශ කරපු කාරණාව තරාතිරම නොබලා වැරදි කරපු අයට දඬුවම් දෙන්න කියන කාරණාව. ඊයේ දවසේත් පුවත්පත්වල වාර්තා කරපු සිද්ධියක් තමයි දුම්රිය ආරක්ෂක නිලධාරී ලලිත් පෙරේරා සමවෙන්න ඊයේ දවසේත් අපි වාර්තා කරා දුම්රිය ආරක්ෂක නිලධාරියගේ මරණය පිළිබඳව දවසේදී විශේෂ ලිපියක් දිනමින පුවත්පතේ තිබෙනවා. බීමතින් සිටි මගියෙකුගේ පාපහරින් දුම්රිය ආරක්ෂක නිලධාරී දිසානායක මැදිරියෙන් බිමට වැටුණා. දුම්රිය ආරක්ෂක නිලධාරී ලලිත් පෙරේරා සාක්ෂි දෙමින් මේ විදිහට ප්‍රකාශ කරා කියලා තියෙනවා. සැකකරුවන් ලබන 9 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරය කියලා තමයි කියන්නේ. ගල්කිස්ස කංකස්සන්තරුවේ දුම්රියේදී අනතුරුපත් දුම්රිය ආරක්ෂක නිලධාරියගේ මරණය සම්බන්ධ තොරතුරු වාර්තා කරනවා. ඒ විදිහට අද දවසේ දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල තිබෙන අනිකුත් තොරතුරු වලට අවධානය යොමු කරොත් විශේෂයෙන්ම රජයේ දේපොළට කාටවත් බලෙන් ඇතුළත් වෙන්න බෑ, ඇතුල් වෙන්න බෑ කියලා පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා කරන ප්‍රකාශයන් ආශ්‍රයෙන් සකස් කරපු විශේෂ ලිපියක් අද දවසේදී දිනමින පුවත්පතේ තිබෙනවා. ඔහු ඉදිරිපත් කරන කාරණා අතර අරගලකරුවන් විසින් රජයේ දේපොළ අත්පත් කර ගැනීම සහ පසුගියදා පොලිසිය සහ හමුදාව විසින් ඒවා අත්පත් කර ගැනීමේදී ඇති වුණු ආందోලනාත්මක සිදුවීම් හා සම්බන්ධ කාරණාත් එක්ක තමයි මේ ලිපිය සකස් කරලා තිබෙන්නේ. ඒ අනුව විරෝධතාකරුවන්ව ඉවත් කළේ පොලිසිය හමුදාව පමණයි කියලා කියනවා. නීති විරෝධී ජනරාශි පාලනය කරන හැටි නීතියෙම තියෙනවා කියලා ඔහු සඳහන් කරනවා. හදිසි නීති රෙගුලාසි යටතේ සමාජ ජාලාවල මහජනයා නොමග යවන ප්‍රකාශ කරන්න බෑ කියලාත් කියනවා. ඉතින් ඔන්න ඊයේ දවසේදී හදිසි නීතියත් සම්මත කරගත්තා. ඒ අනුව එයත් දැන් ටිකක් දරුණුවට බලපවත්වනවා. රට සහ ජනතාව බංකොලොත් කිරීම ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට කියලා තවත් කාරණාවක් ඉදිරිපත් කරනවා. ජනපති රනිල්ට එරෙහි කරුණු විභාග කිරීම අත්හිටුවයි ගෝඨාභයට නොතේසි. මුල් පිටුවේ තිබුණු තොරතුරක ලිපිය ඇතුල් පිටුවේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ අතරතුර පේරාදෙණිය රෝහලේ ලොරියකින් ඉන්ධන සොරාගත් ගිලන් රථ සහායක අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලාත් කෙටි ලිපියක් අද දවසේදී දිනපින පුවත්පතේ වාර්තා වෙනවා. දිනකට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 1,40,000ක් වෙළඳ පොළට ලබා දෙනවා කියලා ලිපියක් ඉදිරිපත් කරනවා, කෙටි ලිපියක්. ඒ අනුව ඉදිරියේදී මේ ගෑස් පෝලිම නැති වෙයි කියන තත්ත්වය තමයි ප්‍රකාශ වෙන්නේ. ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් දිනකට 1,40,000ක් මේ දිනවල බෙදා හරින බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරනවා. වැඩිදුරටත් අවදාහස් දක්වපු ඔහු ප්‍රකාශ කළ සිටි අනුව 12.5 කිලෝග්‍රෑම් 12.5 ලක්ෂයකුත් කිලෝග්‍රෑම් 5න් හා කිලෝග්‍රෑම් 2.3 40,000ක් පමණ දිනකට 1,40,000ක් සම්පූර්ණ ප්‍රමාණයක් වෙළඳ පොළට මුදාහරන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා කියලා. ඒ අනුව සලකා බලලා මේ මාසයේ 31 වෙනිදා වෙනකොට ගෑස් පෝලිම අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා. හොඳයි. ওই විදිහට තමයි අද දවසේදී දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල ඔබට වටී කියලා අපිට හිතුණු විශේෂ ප්‍රවෘත්ති කීපයක් ඉදිරිපත් කළේ. අපිට අවසර දෙන්න කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්න. ඉන් අනතුරුව තවත් ඔබට වැදගත් ප්‍රවෘත්ති රසකුත් එක්ක සිත පත්තරෙන් මුණ ගැහෙන්න අපි සූදානම්.
අපි යලිත් වතාවක් ඔබ සජීවී මුණ ගැහෙනකොට දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරන්න සමහරවිට අපිට අරුණ පුවත්පතට අවධානය යොමු කරන්න තිබෙනවා දැන් මේ වෙලාවේදී. අරුණ පුවත්පත වාර්තා කරනවා ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉඩ කියලා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් දින 14ක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටින හැකිවන ලෙස ඔහුගේ අවසර පත්‍රය දීර්ඝ කර ඇතැයි විදේශ ජනමාධ්‍ය අනාවරණය කරයි කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ඒ අරුණ පුවත්පතෙන්. ඊට පස්සේ රනිල්ගේ ගෙට ගිනි තැබීමට අල්ලපු දෙදෙනාගේ ඇදුම් රස පරීක්ෂණයට උසාවියෙන් නියෝගයක් ලබා දීලා තියෙනවා කියලත් අරුණ පුවත්පත වාර්තා කරනවා. යතුරුතුරේ විධායක කාරක සභා ක්‍රමයට අගමැතිගෙන් ප්‍රතිඥාවක්. විධායක කාරක සභා ක්‍රමයේ පාර්ලිමේන්තුව ඇති කිරීමට ප්‍රතිඥා දෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා කියලා තමයි ඒ සිරස්තලයෙන් කියන්නේ. ලංකාව ඇතුලේ තෙල් විකුණන්න පිටරටට ඇරයුම් කොහොම හරි ගමන්නේ තෙල් හම්බ වෙනවද නේද? ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් khනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාව පවතින ආයතන වලට ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශ නිල වශයෙන් දැන්වීම් පළ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. රූපවාහිනියට පැන්න කෙනා රටින් පනින්න ගිය හැටි හරිද? අරාජිකවාදීන් හුරතල් කරන්න බෑ. විමල් තමයි ඒ විදිහට ප්‍රශ්න කරන්නේ. විමල් වීරවංශ මහත්මයා ඒ විදිහට ප්‍රශ්න කරනවා කියලා කියනවා. නාගරික මන්ත්‍රීණියට කුණු බිත්තර ගසා කුණු කරත්තයට පටවයි. මේ සිද්ධිය පිළිබඳව ටිකක් දීර්ඝව කතා බහ කරා. අනුරාධපුර මහනගර සභාවේ සේක පිරිසක් ශ්‍රී ලංකා පොදු පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුට ඊයේ උදෑසන කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර කැලිකසල පඩවලන කරත්තයක නංවාගෙන නගර සභාවෙන් පිටට රැගෙන යන්නට කටයුතු කරා කියලා තමයි ඒ සිරස්තලයෙන් කියන්නේ. පාතාල බලයෙන් රජ කළ පස් පොඩ්ඩා වෙඩිකයි මේ ඡායාරූපයත් එක්ක ඉදිරිපත් කරන්නේ කාරණාව. පාතාල බලය යොදාගැනීමෙන් පස් ජාවාරමේ රජකම් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩා නැමැත්තා වෙඩි පහරකින් බරපතල තුවාල ලබලා ඊයේ ගම්පහ රෝවලට ඇතුළත් කරලා තිනවයි කියන කාරණාව. ඉන්ධන බලපත්‍රය ගැනත් අද දවසේදී මේ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මේ වෙනකොට මිලියන 4ක් ඉන්ධන බලපත්‍ර ලබාගෙන තිබෙනවා කියලා තමයි කියන්නේ. හදිසි නීතිය පිළිබඳව කතා කරනකොට හදිසියට වෙඩි ඡන්ද 57ක් ඒ විදිහටයි පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ Tamanගේ මුල් පිටුවේ සිරස්තල අතරට හදිසි නීතිය පිළිබඳව. ඔය විදිහට තමයි අද දවසේදී අපිට මේ පුවත්පතේ තොරතුරු ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. එහෙමනම් අපි සූදානම් වෙනවා දැන් විශේෂයෙන්ම පුවත්පත්වල තිබෙන තොරතුරු ආශ්‍රයෙන් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. ලංකාදීප පුවත්පත දවසේදී මොනවද කියන්නේ කියලායි දැන් අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. මුල්ම සිරස්තලයේ බවට පත් වෙන්නේ ඡායාරූපත් එක්ක රනිල්ගේ නිවසට ගිනි තැබූ 14ක් අල්ලන්න සොයයි. හඳුනා ගන්න ඡායාරූපත් මුදා හරි. මේ තිබෙන්නේ ඡායාරූප 4ක් විතර ඉදිරිපත් කරලා තිබෙනවා දවසේදී හඳුනා ගැනීම සඳහා. තවත් පුවත්පත් ගණනාවක තවත් ඡායාරූපත් ඉදිරිපත් කරලා තිබෙනවා ඔබ දැක්කා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 3 පස්වන පටුවගේ පීටි පෞද්ගලික නිවසට 9 වෙනිදා රාත්‍රියේ අයුතු ලෙස ඇතුළු වී ඒ දෙපළට පහර දී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සොයන්නට CID මේ ජනතාවගේ උපකාරය පතනවා හඳුනා ගැනීම සඳහා සැකකරුවන්. රටේ පෙදෙස් ගණනාවකින් කොවිඩ් රෝගියෝ කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා ලංකාදීපයේ. කොවිඩ් දැන් යලිත් වතාවක් හිස ඔසවමින් යන වෙලාවක්. ඒක නිසා එන්නත් ලබා ගැනීම, දුරස්ථතාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, සෞඛ්‍යාංශ කියන කටයුතු ඒ ආකාරයෙන්ම ඉටු කිරීම යලිත් වතාවක් අපි කළ යුතුම වෙනවා. අපි දැක්කත් දවසේදී පුවත්පත්වල සමහර තෙල් ලබා ගන්නට යනකොට පෝලිං වල ඉන්න පිරිස වැඩිපුර පිරිසක් රැස් වෙන තැනක්, වැඩි වෙලාවක් එකට ඉන්න තැනක්. ඒක නිසා එවැනි තැන්වලදී සෞඛ්‍යාංශ ප්‍රකාශ කරනවා වැඩි වශයෙන් මේ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමේ ඉඩකඩක් තිබෙනවා කියලා. ඒක නිසා පරිස්සම් වෙන්න ඕන විශේෂම තැනක් තමයි වර්තමානයේ උද්ගත වෙලා තිබෙන තත්ත්වයට එක්ක පෝලිං වල රැඳී සිටින වෙලාවල් වලට. ඒක නිසාම සමහර ඉන්ධන හල් වලින් පොලිසියත් එක්ක එකතු වෙලා තීරණ අරගෙන තිබෙනවා මුව ආවරණ පළඳින්නේ නැති රියදුරන්ට ඉන්ධන ලබා දෙන්නේ නැහැ කියන කාරණාත් අද දවසේ පුවත්පත්වලත් ඇතුල් පිටුවල එවැනි ලිපි ඉදිරිපත් කරලා තිබුණා රටේ විවිධ තැන්වල ඉන්ධන හල් වලින් ගත්ත තීරණයක් විදියට. ආර්ථික අර්බුදයක් හැදුවයි පෙත්සම ගෝඨාභයට උසාවි එන්න නොතිසි.
අක්‍රමවත් මූල්‍ය කළමනාකරණය හේතු වී නැති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු සහ මාජන ක්‍රියාකාරීකයෙකු වන චන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවෙකු ලෙස නම් කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගෝස්තු මාස 1 වෙනි දිනාධිකරණයට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණය ඊයේ නොතේසි නිකුත් කරා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම කියනවා ගෝඨාභයට සිංගප්පූරු වීසා දිනදා 4කින් දික් කරයි. සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් සංචාරක වීසා බලපත්‍රය දින 14කින් දීර්ඝ කිරීමට සිංගප්පූරුවේ රජය විසින් පියවර ගතයි. එරට ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත ඊයේ වාර්තා කරා කියලා ලංකාදීපය අද වාර්තා කරනවා. ත්‍රස්තවාදීන්ට මුහුණ දිය හැකි නායකයෙකු රටට ලැබිලා අරගලයේ පසුපස සිටින්නේ ත්‍රස්තවාදීන් කියලාත් කියනවලු කුමාර වෙල්ගම මහතා. කුමාර වෙල්ගම මහතාට ඉතින් යම් සිද්ධි කීපයකටම පහුගිය දවස්වල මුහුණ දෙන්න සිදුුණානේ. පස්සේ ඔහු පාර්ලිමේන්තුවට ආවට පස්සේ අදහස් දක්වමින් තමයි මේ විදිහට කියලා තියෙන්නේ. කතරගම පෙරහැර මංගල්‍ය හෙට ආරම්භ වෙනවා කියන කාරණාවත් දවසේදී ඡායාරූපකුත් එක්ක ඉදිරිපත් කරනවා. කොහොමදත් මේ පෙරහැර කාල සීමාව පෙරහැර මාසයක් විදිහට තමයි සැලකෙන්නේ. කතරගම නුවර ඒ වගේම තවත් ලංකාවේ බොහෝ සිද්ධාස්ථානත් එක්ක විහාරස්ථාන දේවාල මූලික කරගනිමින් පෙරහැර මංගල්‍යයන් පැවැත්වෙන කාල සීමාවක් ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ කතරගම මංගල පෙරහැර හෙට දවසේ ඉඳලා ආරම්භ වෙනවායි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා පිළිගන්නා නමුත් ත්‍රස්තවාදී ක්‍රියාවිත දමනවා අර්බුදය විසඳන්න විපක්ෂයත් එක් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා දිනේෂ් ගුණවර්ධන මහතා. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා පිළිගන්න නමුත් විරෝධතා හමුවේ මුවාවෙන් කරන ත්‍රස්තවාදී හිංසන ක්‍රියා රජය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරයි කියන කාරණාවත් එක්කයි මේ තොරතුරු ගේන්නේ. එහි තවදුරටත් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා එකතු වන්නේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට සහ ඒ වගේ മന്ത്രിවරුන්ට විවෘතව ආරාධනාවක් කරන බව පැවසූ අගමැතිවරයා පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කර රට ඉදිරියට ගෙන යාම රජයේ එකම බලාපොරොත්තුව බවත් ප්‍රකාශ කරලා තියෙනවා. තවත් කෙටි සිරස්තල කිහිපයකටයි දැන් අපි අවධානය ඉතාමත් ඉක්මනින් ආණ්ඩුව අරගලකරුවන් දඩයමක වහා නවත්තන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් අරගලකරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක ආණ්ඩුවේ යෙදී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. විශේෂයෙන්ම ඊයේ දවසේදීත් අරගලකරුවන් පිරිසක් එක්ක ඔහු සාකච්ඡාවක් පැවැත්වුවා. මේ සියලු දේවල් අවසානයේදී මාධ්‍යයට ප්‍රකාශ කළ තිබෙනවා ඒ විදිහට. කඳුළු ගෑස් උණ්ඩ වලින් තවත් 5ක් විකුණන්න ගෙන යද්දී කොටු. ඔන්න මේ දවස්වල විකුණනවලු කඳුළු ගෑසුත්. එහෙම කඳුළු ගෑස් විකුණන්න ගිහම තවත් 5 දිනක් කඳුළු ගෑස් වලින් තව 5ක් විකුණන්න ගෙන යද්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි කියන්නේ. ප්‍රසන්න රණතුංග මහතා පිළිබඳවත් අද දවසේදී ඡායාරූපිකුත් එක්කම තොරතුරක් වාර්තා වෙනවා. ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න කියලා තමයි ලංකාදීපය වාර්තා කරන්නේ. නව සභානායක සුසිල් කියලා තවත් සිරස්තලයක් එකතු කරනවා සුසිල් ප්‍රේමචන්ද්‍ර මහත්මයාගේ ඡායාරූපිකුත් එක්ක. ගුවන් යානයේදී අත්අඩංගුවටගත් අරගලකරු පහදා තෙක් රිමාන්ඩ්. හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් සම්මතයි කියලා තමයි කෙටි සිරස්තලයක් ලංකාදීපය ඉදිරිපත් කරන්නේ. පක්ෂ 120කුත් 63ක් විපක්ෂවත් ලැබුණු ඡන්ද ප්‍රකාශ කිරීම තුළ 57කින් සම්මත වෙලා තිබෙනවා හදිසි නීතිය. සියලුම පුවත්පත් දවසේදී ප්‍රධාන පිටුවේ ඒ තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි අතුල් පිටු කිහිපයකටත් අවධානය යොමු කරනවා. ඉතින් ඉක්මනින් කොටුවේ උද්ඝෝෂණය මැද අරගලයේ තරුණෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි තොරතුරක් කියන්නේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීකයෙකු මෙන්ම අරගල සමාජික වන ඇන්තන් වෙරංග නැමැති තරුණයෙක් කොටුව දුම්රිය ස්ථානයේ අසලදී පොලිසිය විසින් දහවල් අත්අඩංගුවට ගත්තා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම අතුල් පිටුවලට යනකොට මතවාද ලිපිය තුල අද දවසේදී ලංකාදීපයේ ඉදිරිපත් කරන විශේෂ ලිපියක් ලෝක ආයෝජන දශකයේ වැටිල්ල කියලා තමයි සිරස්තලේ තියෙන්නේ. රාජ්‍ය ආදායම නැතුව ආණ්ඩු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තරුණ පරපුර නිවැරදි තක්සේරුවකින් වැඩ කරන්නේ කොහොමද කියන කාරණා වගේම විශේෂ කාරණා බොහොමයක් එක්ක ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ උපසභාපති ෆෙලික්ස් ප්‍රනාන්දු මහතාගේ අදහස් දැක්වීම එක්කයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම ආයෝජනය පිළිබඳව කතා බහ කරනකොට රටකට කළ හැකි සහ එහි පසුබිම පිළිබඳව හොඳ විමසුමක් තිබෙන ලිපියක්.
ඔය විදිහට අද දවසේ අතුල් පිටුවලට අවධානය යොමු කරලා ලංකාදීප පුවත්පතේ අපි ඉක්මනින් යන සූදානම් වෙනවා විදේශ සහ ක්‍රීඩා තොරතුරු ඔබට ගෙන එන්නට. ඒ සඳහා අපි මුලින්ම තෝරා ගන්න සූදානම් වෙනවා අද දවසේදී දින මින පුවත්පත. දින මින පුවත්පතේ විදේශ ප්‍රවෘත්ති වලටයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඒ අනුව around the world ලෝවටා පුවත් ඉදිරිපත් කරන දිනමින රාහුල් ගාන්ධි මුදා හරේ කියලා ඉස්සරස්සල ඉදිරිපත් කරන්නේ ඡායාරූපිකුත් එක්ක මුදල් විසුද්ධිකරණය පිළිබඳ චෝදනා මත ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධි තුන්වෙනි වරටත් එරට මූල්‍ය වංචා විමර්ශන ආයතනයේදී ප්‍රශ්න කිරීමට ලක් වෙද්දී රජයට එරෙහි විරෝධතාවක නිරත වීම නිසා පොලිස් රැඳවුම් භාරයට ගෙන සිටි එම පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පෙරදා රාත්‍රියේම මුදා හැරීමට දිල්ලි පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා කියලා කියනවා. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ಭಾರತೀಯ ජනතා පක්ෂ රජයට එරෙහිව දිල්ලි අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසල මාර්ගය අවහිර කරමින් මේ විරෝධතාවය පවත්වලා තිබෙනවා කියලා තමයි කියන්නේ. රාහුල් ගාන්ධි සමග කොංග්‍රස් මන්ත්‍රීවරු 57 දෙනෙක්ද පක්ෂ ක්‍රියාකාරී වූ 200කට ආසන්න පිරිසක්ද දිල්ලි පොලිසිය විසින් රැඳවුම් භාරයට ගත්තා කියලාත් කියනවා. දිල්ලි නුවර කිංස්වේ පොලිස් කඳවුරේ රඳවා තබාගත් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඊයේ රාත්‍රී 8:30 පමණ මුදා හරිනු ලැබුව බව එරට මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඊළඟ ප්‍රවෘත්තියට යන්න සූදානම් වෙනවා. එය රූපවාහිනී මාධ්‍ය හා සම්බන්ධ කාරණාවක්. රූපවාහිනී නිවේදිකාව සීසුන්ව බිම ඇද වැටිලා බ්‍රිතාන්‍ය අගමැති සටනේ සජීවී විවාදය කොට උඩ ගිහිල්ලා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ ඡායාරූපත් එක්ක මේ ඔබ දකින්නේ නිවේදිකාව සීසුන්ව ඇද වැටෙන්නට පුංචි වෙලාවකට පෙර ආතුව ලබාගත් ඡායාරූප කිහිපයක්. බ්‍රිතාන්‍ය අගමැති දුරේට සහ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට තරඟ වදින රිෂි සුනක් සහ ලිස් ටුවර්ස් අතර පෙරේදා පැවති දෙවෙනි රූපවාහිනී සජීවී විවාදය අතරමඟ අත්හිටවන්න සිද්ධ වෙලා තිබෙනවා. මෙහිදී මේ ඔබ මේ දකින්නේ නිවේදිකාව සීසොන්ව බිම ඇද වැටෙන මොහොතේ අගමැති අපේක්ෂකයා ලීස් විපක්ෂිතව ඉන්න ආකාරය අනේ දෙවියනේ කියමින් ඇය ඒ අවස්ථාවේදී නිවේදිකාව අසලට දිව ගියා කියලාත් මෙහි වාර්තා වෙනවා. ඔය වගේ අනපේක්ෂිත සිදුවීමක් සිදු වෙලා පැයක පමණ කාල සීමාවකට පැයක වැඩසටහනක් විදිහට තිබුණු මේ ඉදිරිපත් කිරීම මේ සාකච්ඡාව පැය භාගයටත් අඩු කාල සීමාවකදී නතර කරන්නට සිදු වුණා කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් වාර්තා වෙලා තිබෙන්නේ. හදිසි අවස්ථාවක් විදිහට සිසුන්න නිවේදිකාව බිම ඇද වැටීමත් එක්ක. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා දිව ඉන පුවත්පතට අවධානය යොමු කරන්න. දිව ඉන පුවත්පතේ විදේශ ප්‍රවෘත්ති තුල මියන්මාරයේ යලි මරණ දඬුවම කියලා තොරතුරක් වාර්තා වෙනවා. මියන්මාරයේ වසර 20කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත. ප්‍රශ්න ක්‍රියාවන් සිදු කිරීම සම්බන්ධ චෝදනාවට ලක් වූ පුද්ගලයන් 90 දෙනෙකුට එරෙහිව මෙසේ මරණ දඬුවම ක්‍රියාත්මක කරලා තිබෙනවා කියලා තමයි කියන්නේ. යතුරුතුරේ බොලිවුඩ් නළු රන්වීර් සිංට පිරිමින්ගේ විරෝධතාවයක් එල්ල වෙලා තිබෙනවා. ඔහු කරපු කාරණා කටයුත්තකුත් එක්ක මිනිසුන් දහසක් ඉදිරියේ මට නිර්වත් විය හැකියයි. එහිදී සිදුවන්නේ ඔවුන් අපහසුතාවයට පත්වීම පමණක් යයි බොලිවුඩ් තරුවක් වන රන්වීර් සිං පසුගියදා සංග්‍රහවලට කළ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ මහත් ආందోලනයකට ලක්ව ඇත. මේ ප්‍රකාශ සම්බන්ධව ප්‍රශංසා මෙන්ම විරෝධතාවද එල්ලවන්නට පටන්ගෙන තිබේ කියලා කියනවා. සිං පසුගියදා එම සංග්‍රහයේ ප්‍රචාරය වූ ඡායාරූපයකට නිරෝධීන් පිටි සිටීමත් සමග සිදු වුණු දේ තමයි මේ. එහිදී ඡායාරූපයට සමාජ මාධ්‍ය ඔස්සේ අගය කිරීම කෝපය යන දෙකම මතුවන්නට වුණා. බොහෝ දෙනෙක් නළුවා පිරිමින්ට අවමන් කළ බවට චෝදනා කළා කියලා තමයි කියන්නේ. ඔය විදිහට තමයි ඒ කාරණාව බොලිවුඩ් පැත්තෙන් ආරංචි වෙන්නේ නළු රන්වීර් සිංගේ තොරතුරක්. චීනය ගෙදර හැදූ කොවිඩ් මර්ධන එන්නත විදගනිති. චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ අනෙකුත් ඉහළ පෙළේ දේශපාලඥයින්ට දේශීයව නිෂ්පාදනය කරන ලද කොවිඩ් එන්නත් ලබා දී ඇති බව එරට රජය ප්‍රකාශ කරනවා කියලායි මේ ලිපියෙන් කියන්නේ. මේ ප්‍රවෘත්තිය නිකුත් කරන ලද්දේ විශේෂයෙන්ම බූස්ටර් එන්නත් අනුපාතය වැඩි කිරීමේ ව්‍යාපාරයක් කොටසක් විදිහට තමයි. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී සෙන් ඉක්සින් පැවසුවේ චීන එන්නත් කෙරෙහි නායකත්වයේ විශ්වාසය පෙන්눔 කරන බවයි. ඔන්න තමන්ගේ රටේ හදපු තමන්ගේ චීන ගෙදර හදපු එන්නත නායකයන් විදගෙන ආදර්ශයක් ලබා දීලා තියෙනවා. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා ක්‍රීඩා තොරතුරට අවධානය යොමු කරන්න දිව ඉන පුවත්පතේ අඳුර මැද නැවතුණු පාකිස්තානු අද මහා ගිරි දඹ
පාමුල ඔව් අද තරඟය නම් මහගීරි දඹක් තරණය කරනවා වගේ තමයි පාකිස්තානුවන්ට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුණ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ 4 වෙනි දිනය වූ ඊයේ තරඟය නිමා කරන විට සංචාරක පාකිස්තානු ක්‍රීඩකයෝ කඩලු 9ක් අතැතිව ජයග්‍රහණයට ලකුණු 419ක් මෙපිටින් රැඳී සිටියහ. ලකුණු 508ක දැවැන්ත ඉලක්කයක් හඹා යමේ අදිට්ඨනින් ඊයේ සවස සිය දෙවෙනිම වෙනුවෙන් පිටිහරඹයට බට පාකිස්තාන කණ්ඩායමට ගාල්ල ක්‍රිකට් පිටියාවට පැතිරී ගිය අන්ධකාර තත්ත්ව හේතුවෙන් ලකුණු 89ක් වන විට 4 වෙනි දිනයෙන් සෑහීමට පත්වීමට සිදුවේ කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඒ සමගම අපි මතක් කරනවා ඔබට මෙවර මෙම ටෙස්ට් තරඟාවලියේ නිල මාධ්‍ය ප්‍රචාරක අවස්ථාව ලැබී තිබෙන්නේ සියත අපේ මාධ්‍යයට. ඒක නිසා ඔබට පුළුවන් දවසේදී සියත සමගින් එකතු වෙලා තරඟාවලිය නරඹන්නට සියලුම තතුවිත්ති පන්දුවෙන් පන්දුව තොරතුරු ගේන්න ඒ වගේම විශේෂඥ විස්තර විචාරකින් සමග මේ සජීවීව මේ සියලු දේ ඔබට සමීප කරන්න අපි සූදානම් වෙනවා. උදෑසන 9 සිට සජීවී තරඟ විස්තර ඒ වගේම විශේෂ වැඩසටහන් සියල්ල සමගින් අත්වැල් බැඳ ගන්නට කියලා අපි ඔබට මේ මොහොතේ මතක් කරනවා. තවත් සිරස්තලයකට අපි යන්නේ ICC ශුරයින්ගේ කුසලාන තරඟාවලි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම රටට විශාල ගෞරවයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහන්ද සිල්වා ඒ විදිහට ප්‍රකාශ කරනවා. 2027 ICC කාන්තා ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම අප රටට විශාල ගෞරවයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා ප්‍රකාශ කරා කියලා තමයි මේ ලිපියෙන් කියන්නේ. ඊළඟට අපි යනවා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද ආරම්භවෙනවයි කියන කාරණාවට. 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හෑම් නුවරදී අද ආරම්භ වෙනවා. බර්මින්හෑම් වලදී ආරම්භ වෙන මේ උළෙල පිළිබඳව 22 වෙනි වරටයි පැවැත්වෙන්නේ කියලා සඳහන් වෙනවා. මේ තරඟවල සඳහා රටවල් 74කින් ක්‍රීඩකයෝ 5054ක් සහභාගී වෙන්නටත් නියමිතයි කියලායි කියන්නේ. ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේ ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට. ආමේනියා රාජ්‍යයේ යෙරවාන්හිදී පසුගියදා නිමා වුණු අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හර්ෂාන් අරුමෝලි සමත් වෙලා තියෙනවා. ඒ පිළිබඳවයි මේ තොරතුරින් ප්‍රකාශ වෙන්නේ. වෛද්‍ය අමල් නව ගමනකට වැඩ ආරම්භයි. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වැඩ බාරගත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා එම තනතුරේ වැඩ බාර ගැනීමෙන් පසුව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡාවක පසුගියදා නිරත වුණා කියලා මේ සඳහන් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයා සහ ශ්‍රී ලංකා පවතින සම්මේලනයේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ අමල් හර්ෂ මහතා ග්‍රාමීය ආර්ථික භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරය පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරය වගේම කොවිඩ් අමාත්‍යාංශයේ ලේකම් ධූරය යන ලේකම් ධූරවලද මීට පෙර කටයුතු කර කෙනෙක්. එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා එතුමා ක්‍රීඩාවත් එක්ක තවත් බොහෝ දේ රට වෙනුවෙන් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කරાવી කියලා. අපි සූදානම් වෙනවා යලිත් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් පස්සේ අද දවසේ ජාතික පුවත්පත්වල කාටූන් වගේම තවත් විශේෂාංග කිහිපයකට අපි අවධානය යොමු කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. රැඳිලා ඉන්න සියත පත්තරය සමගින්. සියත පත්තරයට තව පුංචි විනාඩි කිහිපයක් පමණ ඉතුරු වෙලා තිබෙන්නේ. අපි යන්න සූදානම් වෙනවා ඉතින් ඉක්මනින් කාටූන් වලට අවධානය යොමු කරන්නට. අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටූන් එක අපි බලන ගමන් කතා කරමු. වජිරත් පාර්ලිමේන්තුව ඇවිල්ලා කියලා තමයි කියන්නේ. එක්කෙනා දෙන්නා වැල්පාලෙන් එගොඩ වෙනවා වගේ. වර්තමාන ජනාධිපතිවරයා අගමැති ධූරය ලබා ගන්නකොට කිව්වේ ඒ කතාව යලිත් මතක් කරනවා මේ විදිහට වැල්පාලෙන් එක්කෙනා දෙන්නා ගොඩ වෙනවා කියලා. අද පුවත්පතේ කාටූන් වලට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද දවසේ කාටූන් එකේ තිබෙනවා තුවක්කුවක් පිස්තෝලයක් අතින් ගත්ත පොලිස් නිලධාරියෙක් ආරක්ෂක නිලධාරියෙක් ඒත් එක්කම ඔබට පේනවනේ අරගල කරුවත් ඉන්නවා. ඒ පැත්තට අරගල කරුව ඔය පැත්තට එක අතකින් හොඳයි කියලා එකමුතුව පළ කරනකොට කැමැත්ත පළ කරනකොට අනිත් පැත්තෙන් ඉලක්කය පෙන්වනවා පිටිපස්සේ එල්ලලා තියෙන්නේ ඉලක්කය වෙඩි තියන්න. ඔන්න දේශපාලනය කියන්නේ ඔන්න ඕකයි. අද ජනරාණී පුවත්පතේ ජනරාණී මොනවද කියන්නේ? හොරතෙල් ඇල්ලුවොත් පොලිසියට සල්ලි දෙනවලු. දැන් ඔය අල්ලන්නද යන්නේ කියලා තමයි අහන්නේ.
පිස්සුද අල්ලන්න කලින් පැනලා යනවා කියලා කියනවා. අල්ලන්න කලින් පැනලා යනවා. ඒ කියන්නේ පොලිසිය කට්ටියත් ඒ පැත්තේද? හා එහෙම නැත්නම් පොලිසියයත් එහෙම කරනවද? ඒක තමයි අපිට අහන්න තියෙන්නේ. අපි යනවා ලංකාදීප පුවත්පතට පංකජ රුවින්දගේ සරදම් කාටුන් එකට. වජිර දියුරුම් දීලා රෙදියා පුල්ලන එකත් නරකම නෑ කියලා තමයි කියන්නේ සරදම් කාටුන් එකෙන්. අපි යනවා දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න Facebook කාටුන් එකයි මුලින්ම තියෙන්නේ මුල් පිටුවේ. සනත් නිශාන්ත කියනවා අරගල කරුවෝ අරග කරන්නේ කුඩු ගහලා කියලා. පසුගිය දාක උන්ට පහර දුන්නෙත් අර්ලියගහ මන්දිරේ කුඩු ගහලා වෙන්නේ නැති කියලා තමයි කියන්නේ. ඒක තමයි ඉතින් නේද? හිතන්න මොකක් දේවල් තියෙනවා ජනතා නියෝජිතයින් ගැන. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක ජාතික ප්‍රතිපත්තියක් නැතුව මේ රට ගොඩ ගන්න බෑ බං කියලා කියනවා. හිටපු කෙනා කරගෙන ආපු සංවර්ධනයේ නතර කරලා වෙන දෙයක් කරන ප්‍රතිපත්තියක්නේ ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය. එතන තමයි අපිට වැරදිච්ච ලොකුම තැන. වෙනත් දියුණු වෙන රටවල් දියුණු වුණු රටවල් වල ප්‍රතිපත්තිය තියෙනවා මොන ආණ්ඩුවවත් මොන පාලකයාවත්. නමුත් ලංකාවේ තත්ත්වය ඒ කියන්නේ පැත්ත. ඒකයි ලංකාව තාමත් එකතනක් නෙමෙයි එතනින් පල්ලෙහාට යන්නේ. ඕකයි තත්ත්වයේ කවි පන්තියටයි අපේ අවධානය. ආණ්ඩුව සමග හවුලට යන් නැත ෆෝම් පිට සජප කියනවා දැන් මත ඕන්නේ යස්සේ ඒ වජිර පිංකෙත මෑන් මන්ත්‍රීලා බිලීබාන පෙම්පත අනුරාධ ඒ විදිහටයි ඕකයි තත්ත්වයේ කවියෙන් කියන්නේ. එතකොට තවත් කාටුන් එකක් තියෙනවා සිපෙට්කෝ එළුවා පරණ කතාවක් මහදන මුත්තගේ කතාව මතක් කරන කාටුන් එකක්. සිපෙට්කෝ කියන එළුවාගේ ඔළුවේ තියෙනවා බෝනස් කෝටි 40. පහුගිය දවස්වල පුවත්පත් වලින් වාර්තා කරා මේ සිපෙට්කෝ එක පාඩු ලබන්න එහෙම නැත්නම් මුදල් නැති වෙන්න හේතු මොනවද කියන එක. බෝනස් කෝටි 40යි. තෙල් සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයක පුවතක් කියලාත් මේකෙත් සටහන් කරනවා කාටුන් එක තුල. විශේෂ බාර අමතිවරයෙක් ඉන්නවා එළුවද මුට්ටියද තාම හිතනවා අත් දෙකේම තියෙනවා එකක පීයක් අනිත් එක පොල්ල. මොකද්ද පාවිච්චි කරන්න කියලා තමයි හිතන්නේ. පොල්ල පාවිච්චි කරන්නේ නැතුව තින් දෙවෙන මොනවා කරන්නද නේද? ආතා අපේ කොරෝනා යලිත් තන මතු වෙනවා. ඒ ගැන කියනවා සෞඛ්‍ය බලධාරී. රටතොට තියෙන පෝලිම් දෙස දෙනතයමා ආතා අපේ කීවා හොඳ කතාවක්. මහජනතාව පෝලිම් වල සිටින විට මාස් නැතිව කතාත් යයි ඉදිරියට. කොවිඩ් වැඩි වුණොත් ඒවා කරනකොට තවත් ගිනි ගොඩට ඇද වැටෙනවා රට. ආතා කවි පන්තියේ මුණුබුරා කියන කතාව නම් ඇත්ත. ආතා කියපු කතාව කොවිඩ් නැති කරගන්න අවශ්‍යයිතා ඉක්මනින් වැඩි වුණොත් ප්‍රශ්න ගොඩයි. පෝලිං වල ඉන්න කට්ටිය හුඟක් පරිස්සම් වෙන්න වෙනවා. බෙම්පියා කාටුන් එක ඉදිරියේදී තෙල් ගේන්න සල්ලි නැහැ කියලා මහ බැංකුව කියනවානේ කියලා කියනවා. ඉතින් අර පැල්පොළ විපස්සී හාමුදුරුවෝ කිව්වනේ ඔබතුමාට සල්ලි නැත්තම් දෙන්නම් කියලා ඉල්ල ගන්න. එතකොට ඔබතුමාත් ගොඩ රටත් ගොඩ මතක් කළාට thank you කියලා ඔන්න දුවනවා. ජනාධිපතිවරයා කෙනෙක් තමයි ඇඳලා තියෙන්නේ. දිනමින පුවත්පතේ දෙන්න අපි අවධානය යොමු කරන්නේ අංචනගේ කාටුන් තියෙනවා. ඉන්ධන ජාවාරමුන් අල්ලන්න පොලිස් නිලධාරීන්ට තෑගි දෙනවලු. ඉන්ධන ජාවාරමුන් අල්ලන්න පොලිස් නිලධාරීන්ට තෑගි දෙනවලු කියලා කියනකොට පොලිස් නිලධාරීනුත් අහුවෙයිද කියලා අහනවා. අහුවෙයි හරියට ඇල්ලුවොත්. අපි යනවා ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතට. ලෝකයේම තෙල් සැපීම පාලනය කරන්නේ ඔපෙක් සංවිධානයෙන් බං කියලා කියන අපි කවුරුත් දන්න දෙයක් ඉතින්. ලංකාවේ නම් ත්‍රිරෝද රියදුරන් සර් කියලා කියනවා. ඔව් මේ දවස්වල පාලනය ඒගොල්ලන්ගේ ඇත්තේ වගේ තමයි. තවත් කාටුන් එකක් තියෙනවා දිනමින පුවත්පතේ. ජනපති චීනයට ප්‍රවෘත්තියක් තියෙනවා. එතකොට චීනේ වෙල්කම් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා. ජනාධිපතිවරයා හෙන්ඩුවත් අද තියාගෙන හිට පැත්තට ගිහිල්ලා ඉන්නවා. ඒත් එක්කම USA එක අන්න ගෝණේ ඉඳන් බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. ලංකාවේ ඉඳලා සජිත් මහත්තයත් අත් දෙකත් පිටිපස්සට කරගෙන ඒ ඉන්න හැටි නේද බලාගෙන බොහොම හිත ඇවුලෙන් වගේ. තවත් කාටුන් එකක් තිබෙනවා මේ තෙල් හා සම්බන්ධව. තෙල් මිල අඩු වෙනවා පල්ලහැට යනවා. තෙල් බැරල් එක පහළට රෝල් වෙනවා. හැබැයි රෝල් කරන්නේ ඔබ අපි ජනතාව තලාගෙන පොළොවටම සමුතලා වෙන්න.
ඒ විදිහට තමයි අද දවසේ දිනමින පුවත්පතින් අපිට ඔබට තොරතුරු ගෙනෙන්නට තිබුණේ. කාටූන් ඒ වගේම තවත් විශේෂාංග ගණනාවකුත් එක්ක අවසන් විනාඩි කිහිපය අපි ඔබ සමගින් ගත කරේ. එමනම් අපි සූදානම් වෙනවා අදට සියත පත්තරෙන් සමුගෙන යන්නට. හෙටත් උදෑසන 6:30ට සුපුරුදු හිතවත්කම ලෙන්ගතුකමත් එක්ක ඔබ මුණ ගැහෙන්න අපි සූදානම්. හැමතෙම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ක්‍රිකට් තරගය බලන්න සියත එක්කම අත්වැල් බඳ ගන්න කියලාත් බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා ලබා දෙනවා. හැමෝටම ජයග්‍රහණයේ සතුට පිරෙන දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.